උදයිමනම් සාදුකාරයක් දීලා নমස්කාරය කියන්න. Namo Tassa
සුතානකා ඒතමත්ත සංඥත්වා පණ්ඩිතෝ සීල සංවතෝ නිබ්බාන ගමනං මංගං කිප්පමීව විහාරාධිපති විශ්‍රාමරත්න ගුරු උපදේශක ශාසනාරක්ෂක බලමණ්ඩලයේ අභිනවයෙන් පත් වූ සභාපති අපේ ශාස්ත්‍රපති සුමන් රතන හාමුදුරන් වහන්සේ ආරාධනාවක් කළා. අපි මේ දහම් පවත්වලා ග්‍රන්ථයක් වශයෙන් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. කුබ්බෑවල ඉතිහාසයේ බොහොම දේවල් එහෙම දේවල් කරලා තියෙනවා නායක හාමුදුරන්ගේ කාලේ ඉඳලා. උන්වහන්සේ ආරාධනා කරලා මට මාගෙන් ඉල්ලීමක් කරා මේ ධර්ම දේශනාව පවත්වන්නේ කියලා. මම බොහොම මේ සතුටු වෙන තැන තමයි කොබ්බෑවල ශ්‍රී ප්‍රියදර්ශනාරාම. අද නවම්පුර පසළොස්වක පොහොය දවස. මේ අවුරුද්දේ දෙවෙනි පොහොය. නවම්පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් ඊටාම වැදගත් සිදුවීම් රාශියක් සිදුවෙච්ච ශාසනීය පැවැත්ම සඳහා දේශනා කොට වදාළ දේශනාවල් සහිත ශාසනීය පැවැත්මට කටයුතු සම්පාදනය කිරීමට මූලිකත්වයේ දීමට සංඝ පරපුරට පැවරීම කියන මෙන්න මේ විදිහේ කාරණ කීපයක්ම තියෙනවා. ඊළඟට ලෝතුරා බුදුරජාණන් වහන්සේලා චාපාල තේතියේදී ආයු සංස්කාරය අත්හැරීම, ඊළඟට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම. ඕවාද කියන වචනේ කියනකොටම මේ අයට තේරෙනවා අවවාද කිරීම කියන එක. ඉතින් මේ නිසා අද නවම්පුර පසළොස්වක පොහොය දවසේ මේ ධර්ම දේශනාව පවත්වන්නට සූදානම් වෙන වෙලාවේදී වෙනදා මේ ස්ථානයේ ජනතාවගෙන් පිරීලා ඉතිරිලා යන අපේ පන්සලේ අද 5 දෙනයි ඉන්නේ. සිල් සමාදන් වෙලා. මිනිස්සු ඇත්ත වශයෙන්ම මේ තියෙන ආරක්ෂක හේතුන් මත ආරක්ෂාව සඳහා හොඳයි. නමුත් පැමිණිලා වුණත් ඉන්න පුළුවන් දැන් මේ එකතැනට ගොනු වෙන්නේ නැතුව ගොඩ ගැහෙන්නේ නැතුව මේ පන්සලේ ඉඳ තියෙනවා හරියට. ඉතින් ඒ නිසා මෙහි ඉන්න පුළුවන් මේ වත්ත පුරාම මේ අත් වශයෙන් මේ ධර්මදේශනාවේ එලිමහනේ සූදානම් කිරීමත් අපේ විහාරාධිපතින් වහන්සේ බොහෝ දුරට කල්පනාකාරීව කරලා තියෙන දෙයක්. අද කාලේ හැටියට ශාලාවක් ඇතුලේ විර වෙලා මේ තියෙන වසංගත රෝගත් එක්ක එහෙම ඉන්නවට වැඩිය මේ වාතාශ්‍රය සහිතව මේ වාගේ තැනක පිරිස වාඩි වෙලා ඉන්නකොට හරිම ආරක්ෂා සහිතයි. සුළං ටිකක් කමනවා. ඉතින් විස වායු තියෙනවා නම් ඒව ගහගෙන යනවා. ශාලාවේ ඇතුලේ එහෙම නෙමෙයි ඒවා හිර වෙලා තියෙනවා. පින්නතුනි මේ නවම්පුර පසළොස්වක පොහොය දවස වැදගත්ම කාරණය තමයි මේ ශාසනීය චිරපැවැත්ම සඳහා අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සංඝ සමාජයක් ඇති කිරීමේ අරමුණ මොකද්ද? සංඝ සමාජයක් ඇති කිරීමේ ප්‍රධානම අරමුණ තමයි ශාසනයේ දීර්ඝව පවත්වාගෙන යාම. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 පිරිනුවන් පා වදාලා
උන්වහන්සේගේ ධර්මය තවදුරටත් ඉදිරියට කාලයක් පවත්වාගෙන යන්නටයි දැන් වෙනත් බුදුරජාණන් වහන්සේලා මීට ප්‍රථමයෙන් බුදු වෙච්ච ඊටාම දීර්ඝායුෂ ප්‍රමාණයක් නිර්දේශ කරලා තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණයක් සම්බන්ධ කරගෙන මේ ශාසනයේ චිරපවත්ම ඉදිරියට පවත්වාගෙන යාම ලැබීමට මේ සංඝ සමාජයක් ඇති කරා. මේ සංඝ සමාජය තුලින් තමයි මේ ශාසනය රැකිලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. සංඝ සමාජයේ නොතිබුණා නම් මෙච්චර කාලයක් මේ ශාසනය පවතින්නේ නැහැ. මේ 2500 ගණනක් වෙනතුරු පවතින්නේ නැහැ. එතකොට දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ අනාගත ජනතාවට වැඩිම ප්‍රයෝජනයක් සඳහා තමන් වහන්සේගේ ධර්මය පවතින ක්‍රමයට ශාසනයේ පවතින ක්‍රමයට සකස් කරපු දේ තමයි සංඝ සමාජයේ පිහිටවීම. මේ සංඝ සමාජය පිහිටවීමෙන් බලාපොරොත්තු වුණේ ශාසනයේ බොහෝ කාලයක් පවත්වාගෙන යෑම. දැන් බැරි වෙලාවක් මේ සංඝ සමාජයේ නැතිුණා නම් අද මේ පින්නතුන් මෙතන මේ විදියට ඉන්නේ නැහැ. මේවා ඔක්කොම නැති වෙලා ගියලා. බුදුදහමේ උගන්වන ධර්මයේ දන්න අය ඉන්නට පුළුවන්. නමුත් මේ වාගේ පැවැත්මක් තියෙන ක්‍රමයක් නැති වෙනවා සංඝ සමාජයන් නොතිබුණා. අපේ හාමුදුරන් වහන්සේලා මේ ශාසනයට ඇතුළත් වෙච්ච හාමුදුරන් වහන්සේලා මේ කාර්ය හරියට ඉෂ්ට කරලා තියෙනවා. මේ විහෙර විහාර ගොඩනගලා අලංකාරව මේ තියලා තියෙන්නේ ඇයි? මිනිසුන්ගේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ මේවා දකිනකොට. ඒ නිසා තමයි මේ කොබ්බෑවල ශ්‍රී ඊර්වසනාරාමයේ මං හිතන අපවත් වී වදාළ කොබ්බෑවල ශ්‍රීනිවාසාභිදාන ඒ මහෝපාද්‍යය දුරංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බොහෝම අනාගතයේ දිහා බලලා වැඩ කටයුතු සම්පාදනය කරපු හාමුදුරන් වහන්සේ නම. දැනුගත්කම අතිනොත් ඒ වගේම විනයගරුකම අතිනොත් ශික්ෂාකාමීකම අතිනොත් මේ හැම අතින්ම උන්වහන්සේ ලැජ්ජා බය ඇතිව ජීවත් වෙච්ච කෙනෙක්. ඒ නිසා මේ ස්ථානයේ උන්වහන්සේගෙන් පස්සේ ඉදිරියට ඒ වැඩ කටයුතු තවත් දියුණු කරලා ගෙනියන්නට හොඳ ශිෂ්‍යවරයෙක් හදන්න ඕනේ කියන කල්පනාව උන්වහන්සේගේ හිතේ තිබුණා. ඒ නිසා අපේ කොබ්බෑවල වර්තමාන විහාරාධිපති පඬිත හාමුදුරන් වහන්සේ මේවා හොඳට ගුරු කුරුළු පුහුණු කරලා මේ ස්ථාන රැකගෙන යන්නට පුළුවන් ආකාරයට හදලා තියෙනවා. මේ දායකයන්ට කරලා තියෙන ලොකුම උදව්ව. අපි අනාගතේ ගෙනියන්න කවුරුවත් හදන්නේ නැත්නම් මම ඉන්නකම් ඕන දෙයක් කරලා මේ කල්පන යනවා කියන මේ කල්පනාව සම්පූර්ණයෙන් වැරදි. ස්ථානයේ ඉදිරියට ගෙනියන්නට ශිෂ්‍ය පරපුරක් බුදුරජාණන් වහන්සේ ශාසනය රැකින්න සංඝ පරපුරක් ඇති කෙනෙක්. ඒ හා සමානම තමයි වර්තමාන හාමුදුරන් වහන්සේලා තමන්ගේ ඒ ගම්මට්ටමින් තියෙන ඒ විහාරස්ථාන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා දැනුගත් භික්ෂුන් වහන්සේලා. දැනුගත්කම තියෙන්නත් ඕනේ අද කාලයේදී. ඒ අතින් කොබ්බෑව ශ්‍රීනිවාසාභිදාන නායක මාහිමිපාණන් වහන්සේ ඒ හැම දෙයකින්ම සම්පූර්ණව හිටියේ. ඊට පස්සේ වර්තමාන විහාරාධිපති අපේ සුමනරතන හාමුදුරන් වහන්සේ ඒ ආකාරයෙන් මේවා සම්පූර්ණ කරගෙන අද මේ දායකාරිකාදීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් බොහොම හොඳ ජීවිතයක් ගත කරන්නේ. එනිසා අපි පරාක්‍රමී සංඝයා වශයෙන් ඊටම සතුටු වෙනවා. ඊනතුනි මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂු සංඝයා ඇති කළා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ශාසනයේ සංඝයා ඇති වුණේ
පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන්මයි. පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන්ම තමයි සසුන්ගත වුනේ. ඒ මුල් කාලේ. ඒ කාලේ මේ වික්ෂුන් වහන්සේලා හික්මවන්න ඔය විනය නීති රීති තිබුණේ නැහැ. විනය නීති රීති මොනවාවත් තිබුණේ නැහැ. ඇයි? ශ්‍රද්ධාවෙන් සියලු දේ අතහැරලා දාලා පැහැදීමෙන් යුක්තවම ශාසනයට ඇතුළත් වුණා මිසක වෙන ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා යසවිසුණු සක සම්පත් ළඟා කරගන්න ශාසනයට ඇතුළත් වුණේ නැහැ. ඒවා තිබුණ අය තමයි සිටුවරු වාගේ හිටපු අය තමයි සියල්ල අතහැරලා දාලා ශාසනයට ආවේ. ඒ නිසා මේ උන්වහන්සේලාට විනය නීති රීති අවශ්‍ය වුණේ නැහැ. ඒ විනය නීති රීති අවශ්‍ය වුණේ පින්නතුනි මේ ශාසනයට මේ ලාභ ප්‍රයෝජනේ බලාගෙන පසුකාලීන වෙනකොට ශාසනයට ඇතුළත් වෙච්ච වික්ෂුන් වහන්සේලා. ඒ නිසා තමයි විනය නීති රීති පෙනෙන්නේ. මුල් කාලේදී පොඩි අවවාදයක් කරලා හික්මවන්න පුළුවන්. ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ ඒකයි. සබ්බ පාපස්සා කරණම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණම් ඒතං බුද්ධං ශාසනං මේව තමයි ඒ ඕවාද පාළි. මොක්ෂය කියන්නේ අවවාද කරනවා. අවවාදයෙන් හික්මවන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා ඉන්නේ. සියල්ල අතහැරලා දාලා ඇවිල්ලා ඉන්නේ. ආයි මේවා මේ තමන් අනිත් එක මහා ධන කුවේරවල ඇතුළත් වෙන්නේ. ඒ අතරේ තමයි ජීවන මාර්ගයක් වශයෙන් මේක හොඳ මාර්ගයක් කියලා ශාසනයට ඇතුළත් වෙච්ච වික්ෂුන් වහන්සේලා හිටපු නිසා තමයි විනය නීති රීති මාලාවක් පනවන්න ඕනේ. මේවා අපි දැනගෙන තියෙන්න ඕන. ඉතින් මේ විනය නීති රීති මාලාවට අනුකූලව සංඝයා හික්මවන්න සිද්ධ වුණා. අද මේ සියලුම අපි කරන වැඩ කටයුතු ඒ විනය නීති රීති ඉක්මවලා නෙමෙයි කරන්නේ. ඒ විනය නීති රීති වලට අනුකූලව තමයි අපි මේ සියලුම වැඩ කටයුතු අද කරගෙන යන්නේ. මේ මහා සංඝ රත්නයේ වැඩ ඉඳිනා තාක්කල් අපේ ජාතිය, අපේ රට, අපේ ආගම රැකීම. ඒකනේ මිනිස්සු කියන්නේ අරහත් ධජය තියෙන තාක්කල් අපේ පැවැත්ම තියෙනවා. මේ අරහත් ධජය නැති වුණ ගාට අපිට පිළිසරණක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීම බුදුරජාණන් වහන්සේ මේ නවම්පුර 15ක් පොය දිනේ තමයි කරලා තියෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ ආයු සංස්කාරයේ අත්හැරීම චාපාල චේතියේ. පරිපක්කෝ වයෝමයං පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිස්සාමි කියලා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ සඳහන් වෙනවා. පරිපක්කෝ වයෝමයං මම දැන් වයසට ගිහිල්ලා බලන්නකෝ දැන් අපි මේ බුදු කෙනෙක් මේ හිතන ආකාරය දැන් අපි වයසට ගියාම මේ ජීවිතේ යම්කිසි කාල පරිච්ඡේදයක් ඉක්මවලා ගියා. ඒ නිසා අපි ඒ ආකාරයට මේ සසර ගමනට ඕන කරන ආකාරයට වැඩ කටයුතු කරන්න ඕනේ කියලා හිතන කීදනාද ඉන්නේ. ඒ හිතන අය තමයි දැන් මේ රැස් වෙලා ඉන්නේ. ආගමික වශයෙන් මේ ස්ථානයේ බොහෝම ගායක කාර්කාදීන්ගේ මේ උනන්දුව තියෙන ස්ථානයක්. ඉතින් අපි ඒ විදිහට වයසට යනකොටවත් අපිට හිතෙන්නට ඕන ගෙනියන්න දෙයක් රැස් කරගන්න ඕනේ කියලා. ගෙනියන්න දෙයක්. මොනවද ගෙනියන්න ඕනේ? කර්ම ශක්තිය විතරයි අපි අරගෙන යන්නේ. ඒක කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්. ඔය දෙකම අපි පස්සේ කරත්තර රෝදයේ ගොනාගේ පිටිපස්සේ කරකින්නා වගේ කරකිනවා. ධන දහාන්‍ය වතු පිටි ඉඩකඩම් මිල මුදල් මේවා කිසි දෙයක් අපි අරගෙන යන්නේ නැහැ. මේක හොඳටම අපිට තේරෙනවා වයසට යනකොට. ඊළඟට තමන්ගේ ජීවිතය දිහා බලලා තමන්ට පුළුවන්කම තියෙන්න ඕන මේ ජීවිතයේ තියෙන අනිත්‍යතාවය මෙනෙහි කරන්න. පිළිකුල් ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්න ඕන.
අනිත්‍ය ප්‍රසංයුක්තතාවය නිකුත් මෙනෙහි කරන්නට පුළුවන් නම් ශරීරයේ තියෙන පිළිකුල් ස්වභාවය දෙතිස් කුණප කොට්ටාස වලින් නිර්මිත වෙලා තියෙන මේ ශරීරය බුදුහාමුදුරුවෝ එක අවස්ථාවකදී අපේ සතර කමඨාන් දේශනා කරපු ගාථාවක තියෙනවා පුණ්‍ය වාච්‍ය කුටීවිය කියලා. මේ හරියට අසුචි පිරුණ කලගෙඩියක් වාගේ ඇතුළේ. බලන්නකෝ නැද්ද කියලා? මොනවද තියෙන්නේ? ඔක්කොම තියෙන්නේ පිළිකුල් කරන දේ මොනවද තියෙන්නේ? දාඩිය කියලා හැමන දේ කොහෙන්ද එන්නේ? ඇතුලේ තිබිලා පිට කරන්නේ. කබ කියලා එන මේ දේ කොහෙද තියෙන්නේ? ඇස් වලින් පිට වෙන්නේ. ශරීරයේ ඇතුලේ. එතකොට නාසයෙන් පිට වෙන, කටින් පිට වෙන මල මූත්‍ර ආදි වශයෙන් ගැනුණාම මේ ඔක්කොම අසුබ දේවල් නේද මේ තියෙන්නේ. ඒ නිසා ශරීරයේ ඇතුලේ තියෙන්නේ මේ කුණප කොටාද දෙතිස් කුණප කොටාද අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තතෝ මන්තං නහාරෝ අට්ටි අට්ටිමින්ජා වක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සිම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංගානිකා රසිකා මුත්තං මත්තකේ මත්තලුංගන්ති ඔන්න දෙදිස් කුණප කොට්ටාස භාවනා කරනවා නම් කොච්චර ඒ භාවනා කිරීමේදී ඔය කායගත සති භාවනාව ඊටාම වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් තමන්ගේ ශරීරයේ මේ කවුරුවත් අපිට භාවනා උගන්වන්න ඕනේ නැහැ. කවුරුත් භාවනා උගන්වන්න ඕනේ නැහැ. අපි විසින්ම මේක මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. උගන්වනවා කියන්නේ යම්කිසි දෙයක් මේ පන්තියක ගුරුවරු පාඩම් කියලා දෙනවා වගේ කියවන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක අවබෝධයෙන් ලැබිය යුතු දෙයක්. ඒ අවබෝධයෙන් ලැබෙන දේ දැන් ශාරීරික පිළිකුල් ස්වභාවය ඔය කියන දෙතිස් කුණක කොටාස මෙනෙහි කරලා කරන්න පුළුවන් වෙන්න ඕන. මේ හැම වෙලාවකදීම බාහිර වශයෙන් අපි පිරිසිදුකමක් තියා ගන්නවා. මොකද දකින කියන අයට දැන් නැත්තම් පිළිකුල් වෙනවනේ. මේක කුණක කොටාසයක් කියලා අපි ඉස පීරන්නේ නැහැ, මොන හොදන්නේ නැහැ, නාන්නේ නැහැ. මේවා නියපොතු ටික කපන්නේ නැහැ. මේක අනේ මේ කුණක කොටාස එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කුණක කොටාස මේව තියෙන ඒවා බාහිර වශයෙන් පිරිසිදු වශයෙන් තියාගන්න ඕන. ඒ අපිරිසුදුතාවයේ නේද මේ රෝග පීඩාදීට හේතු වෙන්නේ බොහෝ දුරට. ඒ නිසා කුණක කොටාසයක් උනාට ලස්සන හැමකින් වැහිලා තියෙන්නේ. තේන්නේ නෑ අපිට. නමුත් අපි දන්නවා මේක ඇතුලේ තියෙන්නේ මහා ජරා ගොඩක් කියලා. මහා ජරා ගොඩක් කියලා අපි හොඳටම දන්නවා. ඒ නිසා ඒක අපි වයසත් එක්ක මෙනෙහි කරන්න ඕන. වයසට යනකොට දැන් ලදරු වයස, තරුණ වයස, මධ්‍යම වයස, මහලු වයස. ඔය කියන වයස් පරතර අතරේදී සිහි කරන්නට පුළුවන් නම් මම හිතනවා මේ ජීවිතේ සාර්ථකයි. අමුතුවෙන් මහා ලොකුවට හඬ ගාගෙන කෑ ගහගෙන කීවේ නැති වුණාට ඒ ජීවිතේ ඊටාම එයා තනියම පෞද්ගලිකවම ඒ ධර්මයේ මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී මම මේ කරුණ ටික සඳහන් කරේ අදී ධර්ම දේශනාව සඳහා අදාළ වෙන ගාථාව ධම්මපදයේ මග්ග වර්ගයේ 16 17 වෙනි ගාථා දෙක තමයි මේ තියෙන්නේ. මුලින් සඳහන් කරේ. මේ ගාථා දෙක මේ අය හොඳටම දන්න කතාවක් තියෙනවා. කවුද? පටාචාර කතාව. පටාචාර කතාව. බුදුරජාණන් වහන්සේ ළඟට මේ පටාචාරාව යන අවස්ථාව වෙනකොට සිහි විකල් වෙලා තිබුණේ. නැගණිය කියලා කතා කරේ. අද එහෙමනම් එන්න දෙන්නේ නැහැ. ඉසු ගෙහෙනියක් තියෙනවා එළවපල්ලා කියලා. යන්න දෙන්න ඕන හොඳ නේ බුදුහාමුදුරුවෝ ළඟට. බුදුහාමුදුරුවෝ ජීවමාන ඉන්න කාලේ ළඟට ගියා. අද මේ නිර්මාණය කරලා තියෙන විහාරයටවත් එන්න දෙන්නේ නැහැ නේද අපි එමන. ඒක තමයි ඒ තත්ත්වේ.
ඉතින් මේ පටාචාරාවගේ ජීවිතය දිහා බලනකොට පටාචාරා කතාව මෙයයි හොඳටම දන්නවා. පින්නතුනි මේ ලෝකේ බොහෝ දෙනා නිවන් දැකලා තින්නේ දුකකටපත් වෙච්ච අය. ඒකම පරලොව දුක පෙන්නලා බය පෙන්නලා දැන් මේ නිවන් අවබෝධ කරගන්න මාර්ගය සලස්වන්නේ ඒකයි. පරලොව බය පෙන්නනවානේ. සතර අපාවිය පෙන්නනම ඒ සතර අපාදී බය පෙන්නලා තමයි කරුණු ඉදිරිපත් කරන්නේ. ඊළඟට මේ ශාසනයේ ඒ විදිහට ඔය නිවන් අවබෝධ කරපු පිරිස් දිහා බලනකොට අපිට පැහැදිලි වශයෙන්ම පේන දෙයක් තමයි දුකකටපත් වෙච්ච අය තමයි වෙඩිපුරම නිවන් දැකලා තියෙන්නේ. කටාචාරාව කතා, කිසා ගෞතමී කතා, උදීට කතා හරියට තියෙනවා. ඒ දුකටපත් වෙලා තමයි සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී කතාව මුල් කරගෙන මේ සඳහන් කරන්න යෙදුන ගාථාව මේ ඇයට ඉතාම වැදගත් වෙනවා. පළවෙනි ගාථාවට වැඩිය දෙවෙනි ගාථාවේ තමයි ධර්මයේ කරුණු විස්තර වෙන්නේ. දෙවෙනි ගාථාව ඒකමත්ත වසඤ්ඤත්වා පණ්ඩිතෝ සීල සංගතෝ. පණ්ඩිතෝ සීල සංගතෝ නිබ්බාන ගමනං මග්ගං කිප්පමේව සෝදී. බොහෝම ඉක්මනටම සසර ගමන දුක් කෙලවර කරන්න මහන්සි ගන්න කියලා කියනවා සීල සංගතෝ. මොනවාද පින්නතුනි සීලය කියලා කියන්නේ? තුන්දොර ඉක්මවා ගැනීම සීලය. මේක ඉතින් අපිට කරන්න පුළුවන් ආය කවුරුවත් මේ කෑගහා කියන්න දෙයක් නෙවෙයි නේද? කාය කම්මං තිදා උත්තං මාචා කම්මං චතුබ්බිදං මනසා පිනිදං චේති දස කම්මං පතායිමි. මේ දස අකුසල කර්ම. මේවා තමයි අපි පිළිපස්සේ ගමන් කරන්නේ. මේ කරන දේවල් ඒවා හොඳ කුසල කර්ම දස කුසල වුණොත් ඒවා සංසාරේ බොහෝ සැප විපාක ලබන්නේ හේතු වෙයි. දස අකුසල වුණොත් එහෙම මහා දුක් විඳින්නට සිද්ධ වෙයි. කවුද සංසාරේ දුක් විඳින්න කැමති වෙන්නේ? කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. සසර දුක් විඳින්න කැමති වෙන්නේ නැහැ කවුරුවත්ම. ඒ නිසා පුළුවන් තරම් තමන්ට පුළුවන් ආකාරයට ශක්ති සම්පන්න විදියට මේ සිත කිලිටි කරන ධර්ම තියෙනවා. සිත කිලිටි කරන ඒවා මේකෙන් මේ ඔක්කොම මේ නරක වෙලා යන්නේ. හැම දෙයකටම මුල් වෙන්නේ මනෝ පුබ්බංගම ධම්මා කිය ආකාරයට හිත. ඔය මොනවාවත් නැති වුණත් තමන්ගේ හිත හොඳින් තියාගන්න පුළුවන් වුණොත්, සකස් කරගන්න පුළුවන් වුණොත් පින්වතුනි අපි සසරට බය වෙන්න දෙයක් නැහැ. මරණාසන්න වෙලාවේ අපිට කාගවත් පිටක් අවශ්‍ය කරන්නේ කාටවත් පිට දෙන්නත් බෑ මරණාසන්න වෙලාවේ. එතකොට මේ මරණයටපත් වෙන අවස්ථාව වෙනකොට මේ හිත පිරිසිදුතාවයෙන් තබාගෙන හිටියොත් බොහොම හොඳ සුගතිගාමී තැනකට යයි. එහෙම නැතිනම් මොන පින්කම් කරලා තිබුණත් මරණාසන්න වෙලාවේ ත්‍ුති චිත්තය කියන්නේ අවසාන සිතුවිල්ල පහළ වෙන වෙලාවේ යම්කිසි නරක චේතනාවක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, පරණ වෛරයක් මොනවාරි තිබිලා මතක් වුණොත් එහෙම මං හිතන්නේ පළමුවෙන් විපාක දෙන්නේ ඒක. ඉස්සලා විපාක දෙන්නේ ඒ අකුසලයට අනුව දුගතියක උප්පත්තිය ලබන එක. ඒ නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මනෝ කුබ්බංග මේ මනස පිරිසිදු කරගෙන සියලු දේශම පූර්වාංගම වෙන්නේ මනස නිසා හිත පිරිසිදු තියාගන්නේ කියලා සඳහන් කෙරේ. කරන අකුසල කර්ම වල අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියලා බෙදෙනවනේ. කරන දේවල් වල අල්ප සාවද්‍ය මහා සාවද්‍ය වෙන්නේ අල්ප මහා සාවද්‍ය කියලා කියන්නේ ඊටාම ගුණවත් කෙනෙකුට මේ රටට ප්‍රයෝජනවත් වැඩ ඇති හොඳ ගුණධර්ම මිනිසෙකුට යම් දෙයක් විපාක මොනවා හරි දෙයක් කරොත් ඒකේ විපාක හුඟක් වැඩි. දේශනාගතව කරොත් හොඳ කෙනෙකුට එහෙම දේශනාගත යම්සි දෙයක් කරොත් ඒකේ විපාක වැඩි. අල්පසාවද්දී කියන්නේ ඊට විපාක අඩුයි. කිසිම වැඩකට නැති මිනිස්සෙක් වෙනුවෙන් අපි
මේ යම්කිසි දෙයක් කළොත් ඒකෙන් සිදුවෙන විපාකයේ අල්පසාවද්‍ය. අල්ප කියන්නේ ටිකයි කියන එකනේ. අල්පසාවද්‍ය මහා සාවද්‍ය වශයෙන් ගෙනෙනවා. එතකොට මේ හිත මුල් කරගෙන අල්පසාවද්‍ය මහා සාවද්‍ය වශයෙන් ගෙනෙන මේ දේවල් අපේ ජීවිතයේ අපි කොහොමද පරලොව ගමනට උපයෝගී කරගන්න ආකාරයට සකස් කරගන්නේ කියලා මතක් කරගන්නට ඕන. මිනිස්සුන්ට මරණාසන්න අපි ඔක්කොම මරණ මිනිස්සු. ඒකනේ දැන් ඔය ඔක්කොමලා මේවා වහගෙන ඉන්නේ මරණ බය. මරණ බය තමයි මේ ලෝකයේ තියෙන මහා විශාලම බය. මරණාසන්න වෙච්චාම සමහර මිනිස්සු තමන්ගේ අකුසල කර්ම නිසා තමන්ට වෙන සිද්ධිය මේ දකින්නවා අන්තිම මොහොතේ. ඒ අන්තිම නිමිති වශයෙන් තමයි පහළ වෙනවා කියලා කියන්නේ. මොනවද නිමිති වශයෙන් පහළ වෙන්නේ? අග්ගිකන්දං නිරයන්ච පේත ලෝකම් මියංගකං තිරච්ඡාන වන සංකණ්ඩං මංස කණ්ඩං ච මානුසේ විමානං දිබ්බ ලෝකම්මි මනුස්සා පංච දිස්සරේ. අවසාන අවස්ථාවේදී නිමිති පහළ වෙනවා. අග්ගිකන්දං නිරයන්ච අපායේ ඉපදිනවා නම් මරණාසන්න වෙලා ඇඳී දාලා ඉන්න වෙලාවේ එයාට ගිනි දැල් පේනවා. අග්ගිකන්දං නිරයන්ච පේත ලෝකම්මි අන්ධකම්. ප්‍රේතාත්ම භාවයක් ලැබෙනවා නම් ඝනාන්ධකාරය ලැබෙනවා. පේත ලෝකම්මි අන්ධකම්. තිරච්ඡාන වන සංකණ්ඩා තිරිසංගත සතෙක් වෙනවා නම් මහඝන වනාන්තර පේනවා. තිරච්ඡාන වන සංකණ්ඩා මාංශ කණ්ඩංච මානුසින් මිනිසෙක් වෙනවා නම් මස් දකින්නවා. එහෙම නැත්නම් රතු පාට පළසක් රුධිරය මාංශ කණ්ඩංච මාන විමානං දිබ්බ ලෝකම්මි මනුස්සා පංච දිස්සරේ. විමානයක් දකින්නවා නම් දැන් විමාන කියන්නේ දිව්‍ය විමාන කියන්නේ මේ ඇයිට මොකක් වෙන්නේ දිව්‍ය විමාන. ඉතින් කවුරුත් දිව්‍ය විමාන දැකලා නැහැ. දිව්‍ය විමාන තමයි ඔය ලස්සන ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ. ඒවා මෙලොව තියෙන විමාන. සමහරට ඒ වගේ ලස්සන ගෙයක් දුරක් පේන්න පුළුවන්. එයා අනිවාර්යයෙන්ම විමානං දිබ්බ ලෝකම්මි දිව්‍යාත්ම. මේක හොඳට පැහැදිලි වෙන කතාව තමයි ධම්මික උපාසකතුමාගේ කතාව. ධම්මික උපාසකතුමාගේ කතාවේ තියෙනවා නේද? අර පිරිත් තියෙන වෙලාවේ මේ දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා රත වට කරගෙන ඉන්නවා එතුමා පිළිගන්න. ඉතින් ඒ නිසා ඔය කියන නිමිති වලින් අපිට මොකක් වෙයිද කියන්න බෑනේ. අග්ගිකන්දං වෙයිද? නේද? අග්ගිකන්දං ඊළඟ ගිනිදැල් වනාන්තර එයින් හොඳම දකින්න එක තමයි මේ මනුෂ්‍යාත්ම භාවය නම් මස්තෝ රතු පළසක් කරු රුධිරය හරි දකින්නවා නම් එහෙම නැත්නම් දෙවියෙක් වෙනවා නම් විමානයක් දකින්නවා. විමානය කියන්නේ ලස්සන ගෙයක් දොරක් වෙන්න පුළුවන්. විමාන. ඉතින් ඒ නිසා අවසාන සිතුවිලි වලදී ඔය කියන නිමිත්ත පහළ වෙලා එයාට පේනවා. නමුත් අපිට පේන්නේ නැහැ. මරණ මන්ත්‍රිකේ දාලා ඉන්න පණ යන්න ඔන්න වෙන්න කියලා කියද්දි එයාට පේනවා. නමුත් අපිට පේන්නේ නැහැ ඒක. ඒකනේ එයා කෑ ගහන්නේ. මේ දැකලා තියෙනවා සමහර මේ අය මැරෙනකොට නොයෙක් විකාර කරනවා නේ. නොයෙක් විකාර කරනවා. සමහරුන්ගේ පණ යනවා හොයන්න බෑ මේ. කිසිම නැහැ. සෙලවීමක් ඒවා මෙවුවා මොනවත් නැහැ. සමහරු කෑ ගහනවා නොයෙක් දේවල් අන්ධකාරය කියනවා. මේ නොයෙක් දේවල් කියනවා. ඔන්න ඕවා තමයි මේ තේතවත්තු පොතේ සඳහන් කරලා තියෙන්නේ ගති නිමිති පහළ වෙනවා කියලා. ඔයාලට කියන්නේ ගති නිමිති. උපදින තැන පේනවා කියලා කියන්නේ ගති නිමිති කියලා කියන්නේ. එතකොට මේ ගති නිමිති පේන්නේ මොකද? ඒ ජීවිත කාලයේ තමන් කරපු කුසල් හරි අකුසල් හරි තියෙනවනේ. දැන් මේ කුසල් නොකරන්නේ මේගොල්ලන්ට මේවා තමයි ඊටාව වටින්නේ. දැන් මේ කුසල් කරන්නේ. ඒ කුසල් අපිට මේ ජීවිත අන්තිම වෙලාවේ සිහියට එන්න ඕන. සිහියට නගා ගන්න ඕන. ඒකම නිතර නිතර කුසල් කරන්න කියන්නේ.
නිතර නිතර හිත පහදවාගෙන තියාගන්න තියෙන්නේ. නිතර නිතර සන්තෝෂයෙන් ඉන්න කියලා කියන්නේ අතීතං නානුසෝචන්ති නප්පගප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. මේ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා දාලා සන්තෝෂයෙන් ඉන්න කියලා. ප්‍රශ්න නැති කෙනෙක් නෑ ලෝකේ. දුක් කරදර නැති කෙනෙක් නෑ. ඔය දුක් කරදර වල නිතරම ගැලිලා හිටියොත් ඒ මනුස්සයාට මං හිතන්නේ මොන පින්කම් කරලා සුගතියකට යන්න පුළුවන් වෙන්නේ. අතීතං නානුසෝචන්ති පහුගිය දේවල් ගැන හිත හිතා කම්පා වෙවි ඉන්න එපා. අර මිනිස්සු කියනවා අලියතුන් රවාවත් ආය අද්දන්න බෑ කියලා කතාවක් කියන්නේ. ඒ නිසා මොන දේ වුණත් අපිට මොන සිද්ධ වෙන දේ වුණ දේවල් මොනවා වුණත් අතීතං නානුසෝචන්ති. අතීතය ගැන දුක් වෙන්න එපා. අතීතං නානුසෝචන්ති නප්පජප්පන්ති නාගතං. අනාගතේ මහ ලොකු සීන මාලිගාවල් හදන්නත් එපා. පච්චුප්පන්නේන යාපෙන්ති. එදිනෙදා ලස්සනට ජීවත් වෙන්න. හරිම කතාව. කොයි වෙලාවෙ උස්ම ටික යනවාද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේ දේශනාවල් අපිට ඉතාම වැදගත් වෙන්නේ. මොන ප්‍රශ්න තිබුණා සමහර මිනිස්සු ඉන්නවා. මහා ප්‍රශ්න තියෙන්නේ. නමුත් මනුස්සයා හරි සන්තෝෂයෙන් ඉන්නවා. හිත අභ්‍යන්තරේ නරක වෙනකොට තමයි මනුස්සයාගේ ඒ භව ගමන බොහොම නරක තත්වයට පත් වෙන්නට හේතු වෙන්නේ. ඒ නිසා මේ දේවල් අහලා ඉවර වෙලා අපි පුළුවන් තරම් මේවා සමනය කරගෙන ජීවත් වෙන්නට බලන්නට ඕන. මේ අකුසල් අතරේ මේ ව්‍යාපාදයේ කියන එක ඊටාම මේ භයානක දෙයක්. නවවිධ මේ ආඝාත වස්තු තියෙනවා. ඒ නවවිධ ආඝාත වස්තු අපිට පහළ වෙන්නේ නැද්ද කියලා බලන්න. තමන්ගේ ආත්ම භාවයේ පිළිබඳව ඒ අසවලා මට බැන්නේය. දැන් මිනිසුන්ට ඒක අයින් කරන්න බැරි ඒවා තියෙනවනේ හරියට නේද? බැන්නා කියලා මට අහවලා බැන්නා කියලා ඕක හිතේ තියාගෙන ඉන්න ඕනේ නැහැ කියන එක මේ කියන්නේ. ඒක හිතේ තියාගෙන ඉන්න වෙලාවක මරුණොත් එහෙම ඒ මනුස්සයාට සුගතියකට යන්න පුළුවන් වෙයිද මේ මොන පින්කම් කරලාද මොනවා? බෑ. ඒ නිසා මට බැන්නේ මට දැනුත් මනිනවා අනාගතේත් ඔය විදියම තමයි අපිට. රාන්තාලිය නිසා බුදු වෙන ආත්මයේ දක්වා ආව නේද වෛරී කියන එක. ඇවිල්ලා ඉඳලා වෙලා මේ බුදු වෙලත් ඒ වෛරී ඒ විදිහටම කරලා අපාගත වුණාම දෙව්දත් හාමුදුරුවනේ. ඒ නිසා මට බැන්න මට දැනුත් බනිනවා අනාගතේත් ඔය විදියමයි. ඊළඟට මගේ හිතවතාට බැන්න මගේ හිතවතාට අනාගතේත් බනිනවා. ඒ විදිහට එතනත් තුනක් එකතු වෙනවා. ඊළඟට මගේ හතුරාට මගේ තරහකාරය බලන්න ගිහිල්ලා මේ ඕන් අපිට යොදන ඕන්මයි ආශ්‍රය කරන්න ගිහිල්ලා කියලා කියනවා. ඕව අපේ හිතේ නැද්ද? ඕව අයින් කරන්න. හරිම භයානකම දේවල්. මොනම හේතුවක් නිසාවත් මේ දේවල් හිතේ තියාගන්න එපා. එතකොට මගේ තමන්ගේ හිතවතාට මට ආදී වශයෙන් මගේ හතුරාට යහපතක් කරනවා. එහෙම කැමති නැති මිනිස්සු දැන් බලන්න බොහෝ දුරට අපි දකින දෙයක් තමයි තරහකාර ගෙදරක ළමයෙකුට රසා කමුණ ඕන් අපේ හතුරෝ උන්ට වෙලා එහෙම පහළ වෙනවනේ සිතුවිලි අපි ඕනම කෙනෙකුට නෑ කියන්න බෑ. පුතග්ජන අපි ඕනම කෙනෙකුට පාලනවා. ඒ අන්න ඕව යටපත් කරගන්න ඕනේ. ඒ විදිහට මේ මගේ හතුරාට යහපතක් කරා දැනුත් කරයි මතුවටත් කරනවා. ඒ නවවිධ ආඝාත වස්තු කියලා කියන්නේ ඕකයි. තමාට තමන්ගේ හතුරාට මේ විදිහට සිතලා ඉවරලා හිත නරක කරගන්නවා. ඒක දසවිධ ආඝාත වස්තු වෙන්නේ කොහොමද? දසවිධ ආඝාත වස්තු වෙන්න මොකද වෙන්නේ? අස්ථාන ක්‍රෝධය ඉදිරිපත් වෙනවා. අස්ථාන ක්‍රෝධය කියන්නේ මොකද්ද? දැන් ඔය යනකොට මේ ඔය ගල් කැටයක් වා මොකක්වත් ඉවිලා පහන අනේ නොදකින් මේ ගල් කියලා හරි මොනවා හරි එහෙම කරනවා නේද?
කේන්ති ගන්නවා නේද ඊතර? අනිවාර්යෙන් තියෙනවා. ඒකට කියන්නේ අස්ථාන ක්‍රෝධී. අස්ථාන ක්‍රෝධී කියලා කියන්නේ ඒ වෙලාවට මතුවෙන ප්‍රශ්න අනුව හිත නරක කරගන්නවා. අස්ථාන ක්‍රෝධ. බලාපොරොත්තු නැති දෙයක් වෙනවා. ඒ වෙලාවට හිත නරක කරනවා. මෙන්න මේ කියන නවවිධ ආගාමික වස්තු නැති කරලා දාලා හිත සකස් කරගන්නට පුළුවන් වුණොත් මේ ව්‍යාපාදී කියලා කියන්නේ මේ තරහන ඔය තරහ ඇති වෙන හේතු තමයි ඔය තියෙන්නේ ආඝාත වස්තු. තරහ ඇති කරගන්න හේතු. මේවා නැති කරගන්න අපි පුළුවන් තරම් බලන්න ඕන. මිනිසු මේ මනුෂ්‍යාත්ම භාවයේ ලැබලා ඉන්න මිනිස්සු තිරසං කරන්නට තරම් හේතු වෙනවා. ලෝකේ සත්තු වැඩි ඒකන සත්තු වැඩි ලෝකෙ. ඇයි වැඩි දිනෙක මනුෂ්‍යාත්ම භාවයෙන් යන්නේ තිරසංාත්ම භාවය. නැද්ද කියලා බලන්න බුදුරජාණන් වහන්සේ දවසක් ඇක්ටීරියා කලයක් මෙලින් යනකොට ඇක්ටීරියා අහුරක් කොළ අහුරක් කඩාගෙන ඉවරලා ප්‍රශ්න කරනවා වික්ෂුන් වහන්සේලාගෙන් මගේ අතේ ඇක්ටීරියා කොළ වැඩිද කැරේ වැඩිද? ඉතින් වික්ෂුන් වහන්සේලා අභිමුඛ වෙන අභවන්තගේ අතේ තියෙන ස්වල්පයයි කැරේ මොහොම දිනවා. එහෙනම් මතක තියාගන්න මේ ලෝකේ මිනිස්සු වශයෙන් ඉපදින්නේ මේ මගේ අතේ තියෙන ඇක්ටීරියා කොළ ප්‍රමාණයට පමණයි. නිය පිටර පස් ටිකක් කරගෙනත් ඔය ප්‍රශ්නේ ආනවා. ඉතින් ඔය විදිහට මේ ජීවිතයේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව මේ හොඳට අවබෝධ කරගෙන ධර්මානුකූලව මේක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන බව තමයි මේ ගාථාවෙන් පෙන්වුම් කරන්නේ. මේ ගාථාවෙන් පෙන්වුම් කරන්නේ ඒකයි. ඒ පෙන්වුම් කරන්නේ ගාථාවේ පෙන්වුම් කරන ආකාරයට ඒකමත්තන් මත වසඤ්ඤත්වා පණ්ඩිතෝ සීල සම්මුතෝ නුවණදී පඬිත කියලා කියන්නේ මේ විභාග පාස් කරනවා නෙවෙයි. පඬිත විභාගේ පාස් කරා කියන එක නෙවෙයි. මහා උගත්තු ඉන්නවනේ මොන ආගම දහමක් වන්නේ නැතුව නේද? ධර්මයයි රාජ්‍යයයි රටයි ඔක්කොම මේ විනාශ කරගෙන ඉන්න මිනිස්සු නැද්ද? මහා උගත්තු හැබැයි. උගත් මෙතන බුද්ධ ශාසනයේ ඔය උගත්කම් නෙවෙයි මෙතන පිළිගන්නේ. මෙතන පිළිගන්නේ එයා මේ ධර්මයට අනුකූලව හිත හදාගෙන තියෙන ආකාරය. පඬිතෝ සීල සංගුතෝ නිබ්බාන ගමනං මග්ගං නිවන් මගට යොමු වෙන්නට එයාට පුළුවන් වෙනවා සීල සංගුතෝ ධර්මයට අනුකූලව මේ සීල් සමාදන් වීම මේ වගේම ධාර්මික ජීවත් වීම කියන මේවා. මනුෂ්‍යයාගේ හිතේ පහළ වෙන මේ දේවල් දිහා බලනකොට අපිට පේනවා මේ දස සංයෝජන අපිට මොනවද දස සංයෝජන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ කරන හිත සංසුන් කරගන්න බැරි මේ සංයෝජන මොනවා නැති කරගෙන ගියන් මාන, උද්ධච්ච, අවිජ්ජා කියන එක නැති වෙන්නේ රහත් වුණොත් විතරයි. ඒකන සමානුන්ගේ හිතේ තියෙනවා නේද මොනවා මේ කියවා මේ මාන්නේ තියෙනවා. ඒක නැති වෙන්නේ බුදු වුණා මේ රහත් වුණාම විතරයි. මාන්නේ කියන එක නැති වෙනවා. මාන්න. එතකොට දැන් බලමු මේවා මේ දස සංයෝජන ගන්න මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස මේ සංයෝජන සෝවාන් වෙනකොට කෙනෙක් සෝවාන් වුණා කියන්නේ මොකද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස මේ සංයෝජන තුන නැති කරා කියන එක. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මගේ කියන සියලුම දේවල් අතාරිලා දානවා. හැබැයි මගේ කියලා සියලුම දේ අතාරිනවා කියන්නේ තමන්ට කන්න බොන්න ඉන්න ඉතින්න ජීවත් වෙන්න තියෙන මේ ඔක්කොම අතහැරලා පාරවල හිගන්නේ ඉන්නේ. නේද? ජීවත් වෙන්න විදියන්නේ ඒක නෙමෙයි මේ කියන්නේ. ඒවා තමන්ගේ ප්‍රයෝජනෙ සඳහා තියෙනවා. මේවා හැබැයි මගේ ප්‍රයෝජනෙ සඳහා මිසක මම මේවා සදාකාලිකව තියාගන්න දෙයක් නෙවෙයි. මේවා අතහැරලා දාලා මට යන්න වෙනවා. ඒ කල්පනාව තියෙන්න ඕනේ. එහෙම නැතුව ගෙවල් දොරවලුත් අතහැරලා දාලා වතු පිටිල කඩම් ඔක්කොම අතහැරලා දාලා තමන් සංසක සියලුම දේ දාලා පාරට වැටිලා හිඟන්නේක් වාගේ ජීවත් වෙන්න වෙයි. බලන්නකෝ මේ ධර්මයේ ඒවා ඔක්කොම පැහැදිලි කරලා දීලා තියෙනවානේ. එතකොට
සක්කාය දිට්ඨි කියලා කියන්නේ මමත්වේ නැති කරන එක. මගේ කියන මේ කල්පනාවල් තියෙන. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. බුද්ධ ආදී අටතැන්නේ සැකයක් තියෙන්න බෑ. බුද්ධ ආදී අටතැන්නේ සැකයක් තියෙන්න බෑ. නියම බෞද්ධයෙක් නම් බුදුන් සැක කරන්න බෑ, ධර්මයේ සැක කරන්න බෑ, සංඝයා සැක කරන්න බෑ. මේ කිසි දෙයක් බුද්ධ ආදී අටතැන්නේ සැකයක් නැති වෙන්න ඕන. අන්නේ ඒක තමයි සෝවාන් වුණා කියලා කියන්නේ. හොයන්න දෙයක්, පේන්න දෙයක් නැහැ නේ. සෝවාන් වෙච්චයි ඉන්න පුළුවන් අනන්තවත් මේ සමාජය අපේ සමාජයේ ඉන්න පුළුවන් සෝවාන් වෙච්චයි. නෑ කියලා කියන්න බෑ කාට. ඒ නිසා ඒ ධර්මතාවය සෝවාන් බව කියන්නේ දස සංයෝජන වලින් මුලින් කියන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියන මේ සංයෝජන තුන නැති කිරීම. එතකොට සකු르දාගාමී කියන්නේ කාමරාග පටික කියන මේ සංයෝජන දෙක තුනී කරනවා. මේ සංයෝජන දෙක තුනී කරනවා. කාමරාග පටික. දැන් කාමරාග කියන මේක මේ රහත් වෙන තුරුම තියෙනවා. සකු르දාගාමී වෙන තුරුම තියෙනවා. ඉතින් ඒ නිසා කාමරාග පටික, රූපරාග, අරූපරාග ඒ සංයෝජන ඊළඟට තුනී කරලා නැති කරලා දානවා. මාන උද්දච්ච අවිජ්ජා රහත් වීම සම්මුඛ තමයි නෙති. මාන්නේ උද්දච්චක අපි දැන් ඔය කියනවනේ මේ උද්දච්ච හැබැයි මෙතනදී හොඳට මතක තියාගන්න ඕනේ මේ උද්දච්ච කියලා කියන්නේ නොසන්සුන්කම හිතේ. උද්දච්ච කියලා කියන්නේ හිතේ තියෙන නොසන්සුන්කම. දැන් අපි උද්දච්ච කියලා කියන්නේ එහෙම නෙවෙයිද? උද්දච්චකම කියලා අපි කියනවා නේද? ඒක නෙවෙයි මෙතන කියන්නේ හිතේ නොසන්සුන්කම. ඊළඟට මේ දේවල් පුරුදු කරගෙන අපි මේ සීලේන දැන් මේ ගාථාවේ හැටියට අපි මේ විස්තර කරන්නේ සිත, කය, වචනය වලින් පටන් අරගෙන සීලයේ පිළිබඳව අනුරූපව තමන්ගේ ජීවිතය සකස් කරගන්න ආකාරය තමයි මේ අපි විස්තර කරගෙන ආවේ. ඊළඟට සීලෙන් අපි ඒ තුන් දොරින් සිදුවෙන අකුසල කර්ම පිළිබඳව මේ කතා කරන්න කියනවා. ඒවා නැති කර ගැනීමට අමුතුවෙන් මේ මහන්සි වෙන්න ඕනේ නෑ. තමන් විදිනදා කරන කටයුතු ඒ දේවල් හරියට සිහි කල්පනාවෙන් කරනවා නම් මේ අකුසල් වලින් නිකම් නිදහස් වෙලා. තමන් මේ දන්නේ නැහැ සමහර වෙලාවට. ඒ නිසා මේ වෙලාවේදී මේ පටාචාරා කතාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ මරණය පිළිබඳව, ජීවිතය පිළිබඳව මේ කරුණ තමයි මේ සඳහන් කළේ. මේ මරණය පිළිබඳව, ජීවිතය පිළිබඳව පටාචාරාව එදා මහා විශාල සිටු පවුලක කෙනෙක් කාර්තික දිගී ඒ නිවසේ වැඩකාරයෙක් එක්ක ඒ යාගේ ලැබී වාසනාව මෙච්චර සබ සම්පත් තියෙන වැඩකාරයෙක් එක්ක තමයි ගියේ. ඒගොල්ලෝ මේ වේදන සන්තෝෂෙන් ඉන්නවා හැබැයි. දැනුත් ඔය තියෙනවනේ නේද? දෙමව්පියෝ වළක්වන්න ඇදුවට ඒක ඒව වළක්වන්න බෑ. ඉතින් එහෙම ගිහිල්ලා දරුවෝ තුන් දෙනෙකුට ලැබුණා. මේ දරුවෝ ලැබිච්ච ආකාරයක් දන්නවනේ. පළවෙනි දරුවා ලැබෙනකොට දෙමව්පියෝ ළඟට යන් ගිවාම අර ස්වාමියා බයයි යන්න. සිටු පවුලක දීනියක්ම ගෙනල්ලා ඉන්නේ. මොනවාරි දෙයක් අපිට කරන්න. ඊළඟට දෙවෙනි දරුවා ලැබෙනකොටත් එහෙම. ගියේ නැහැ. ඉතින් දැන් ස්වාමියා මේක හොයාගෙන ඇවිල්ලා මහා වැස්සේ දරුවෝ දෙවෙනවට අතුකලක් හදන්න සූදානම් වෙනකොට සර්පේ දෂ්ට කරලා ස්වාමියා මැරුණා. ස්වාමියා මැරුණාම පටාචාරා මොකද කරේ? අඬා හිටියා. දැන් අපි කරන්නේ මොකද? කෙනෙක් මැරුණා මරණය කියන එක වළක්වන්න බෑ. කවුරුත් මැරෙනවා. අඬා ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. දරුවෝ අර කොලාතු ටිකක් කරලා ස්වාමියාගේ මිනිය වහලා දැම්මා. දරුවෝ දෙන්නත් අරගෙන ගියා. දරුවෝ දෙන්නත් අරගෙන ගියාම අචිරවතී ගංගාව එදා මේ මහා වැස්සට පිරීලා ඉතිරිලා ගලාගෙන යන දරුවෝ දෙන්නත් එකවර ගෙනියන්න ගඟින් එගොඩට බෑ. එක දරුවෙක් මෙගොඩ තියලා එක දරුවෙක් අරගෙන එගොඩට ගියා. කුඩාම දරුවා අරගෙන එගොඩට ගිහින් එගොඩ තියලා දෙවෙනි දරුවා ගන්න මේ මෙහා පැත්තට
එනකොට අහසේ පියාඹාගෙන යන උකුස්සෙක් ඇවිල්ලා මස් කැටියක් කියලා අර එදාම හම්බෙච්ච දරුවා ගහගෙන යනකොට මෙයා සූසූ කියලා එළවනවා. ඒ શબ્දෙට මෙහා පැත්තේ හිටපු ලොකු දරුවා කල්පනා කරේ අම්මා මට කතා කරනවා කියලා. ගඟට බැස්සා. දෙන්නම ඉවරයි. අන්තිමට ගෙදර ගියා. ගෙදර හොයාගන්න හරි අමාරුයි. සිටුපවුලේ. ඊට පස්සේ මිනිසුන්ගෙන් අහනවා අනේ මේ අහවල් සිටුවරයගේ නිවස කෝපේින්ද නැද්ද මොකද අනේ අපෝ ඊයේ වැස්සට මේ නිවස කඩා වැටිලා ඒ නිවසේ හිටිය සහෝදරයන් දෙමව්පියන් ඇතුළු ඔක්කොම මැරුණා අන්න ඒ පුච්චන ගිනිදෙල් තමයි අර පේන්නේ කියලා පෙන්නවා හිත විකල් වෙන්නේ නැද්ද පාලනය කරගන්න බැරි වුණා දරුවෝ නැති වුණා ස්වාමියා නැති වුණා අම්මා තාත්තා නැති වුණා මොන විදිහේ අසරණකමක් ඇති වෙන්නට ඇද්ද ඇඳි වස්ත්‍රේවත් නැතුව දුවගෙන හැමතැනම විදලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ නැගෙනිය කියලා කතා කරලා අඳින්න වස්ත්‍රයක් දීලා බලන්න එතකොට ඒ කාලේ වුණත් මේ දේවල් චාරිත්‍රානුකූලව දැන් අද එහෙමනම් මේ බොහෝ දුරට ගන්නේ නැහැ පිස්සු ගෑණියක් ඇවිල්ලා කියලා අපි එයාගේ යථා තත්ත්වය විමසන්නේවත් නැහැ මොකද උනේ කියලා නේ අද වෙලා තියෙන්නේ ඒකයි ඒ නිසා ඒ පඨාචාරාවට ඒ මාර්ගඵල අවබෝධ කරගන්න තත්ත්වය ඒකයි අර මම මුලින් සඳහන් කළේ දුකටපත් වෙලා වත් වෙච්ච අයම තමයි නිවන් දැකලා තියෙන්නේ වැඩි හරියට පඨාචාරා කතා කිසා ගෞතමී කතා ඔය විදිහට දුකටපත් වෙච්ච අය පිළිබඳව තමයි ඔය බ්‍රාහ්මණයන් ආදී වශයෙන් ගැනෙන මේ බොහෝ දෙනෙක්ගේ කතා දිහා බලනකොට පේනවා දුකටපත් වෙලා තමයි නිවන් අවබෝධ කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා අද මේ ධර්ම කරුණු ටික සාමාන්‍ය වශයෙන් අපේ ජීවිතේට වැදගත් වෙනවා තමන් ගෙනියන මේ ව්‍යාපාරයට. එහෙම නැත්නම් තමන්ගේ ජීවිත ගමනට. ඒ ජීවිත ගමනට ගෙනියන්නට තමන්ට තනියම මේක විහාරස්ථානට ඇවිල්ලා දැන් පිරිසෝනේ කියලා එකක් නෑ මේ ආගමික වතාවක් කරන්නේ. දැන් තාම මේ කොරෝනා බය නිසා මේ ඉන්නත නැත්නම් මේක සුදෙන් බැබලෙන ස්ථානයක් නේ. ඔබ්බෑවල ප්‍රියදර්ශනාරාමයේ කියලා කියන්නේ මහා විශාල අපි ඉතින් ඔය හැම පින්කමකටම එන අවස්ථාව පේනවා. ඒ නිසා ඒ අතින් ඉතින් ඊටාම ඉහළ තත්ත්වයෙන් තියෙන තැන. ඒ නිසා ඉදිරියට ඒවා මේ විදිහටම සකස් වෙවි. එහෙම නැත්නම් ඒවා සදාටම වෙන වෙලා ගිහිල්ලා හැම නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේදී මම හිතනවා අද මේ නවම්පුර 15ක් පොහොය දිනේ වැදගත්කම පිළිබඳව අපි කතා කරා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයේ අත්හැරීම පරිපක්කෝ අයෝමයිහං පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිස්සාමි මේ ගාථාවෙන් අපිට පැහැදිලි වෙන්නේ බුදුහාමුදුරුවෝ පවා තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ අපිට එහෙම හිතනවාද දැන් මගේ ජීවිතේ වැඩි හරියක් හැබැයි ඉන්නවා සමහර මිනිස්සු මගේ ජීවිතේ බොහොම වැඩි හරියක් ගෙවිලා තියෙන්නේ දැන් මට තියෙන්නේ තා බොහොම ටික කාලයයි කියලා බොහොම ලස්සනට හදාගෙන ජීවත් වෙන ඉන්නවා. එහෙම නැහැ කියනවා නෙවෙයි. එහෙම ඉන්න අය අනන්තවත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මේ බොහොම සුළු වෙලාවක් කාලයක් විඩංගු කරමින් මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ. විශේෂයෙන්ම අද මෙතන පේන ලොකු අඩුවක් තියෙනවා. අපේ කොබ්බෑවල ව්‍යාපෘතියේ මූලිකත්වය අරගෙන වැඩ කටයුතු කරන දායක පිරිසක් ඉන්නවා. දැන් කවුමාත්‍ය නැති වුණා. ඇත්ත වශයෙන්ම මේක පන්සලට විශාල පාඩුවක්. ඒ වාගේ මේක දුවවන 4-5 දෙනෙක් හිටියා. ඒ අය වයසට ගිහිල්ලා සමහර විට ජීවිතය අවසන් කරනවා. මේ ඉන්න ඔක්කොමලා එමය. මේ විහාරස්ථානයේ මේ ජීවණයට පත් කර ගැනීම සඳහා යම්කිසි කාර්යභාරයක් ඉටු කරන අය දායකයන් වශයෙන්. ඉතින් ඒ නිසා අද මේ ධර්ම දේශනාව ඊළඟට මේ අපේ අබේකොම් මහත්මයා හිටියා. වෙන හැම පින්කමකදීම මුලින් වාඩි වෙලා ඉන්න මහත්යන් ඕන වෙලා
ඉතින් දැන් ඒ වාගේ විහාරස්ථානයේ ලැබිව හිටිය බොහෝ දෙනෙක් අපි අතරේ නැහැ. ඊළඟට මේ නුනුණුණත් තව ටික කාලයක් යනකොට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. පුදුම වෙන්න දෙයක් නැහැ. උප්පත්තිය සහේ වේදන් මරණ නාගකංසද. ඉපදී ඉඳලාම ඒක අරගෙන එනවා. ඉතින් එහෙමනම් අපි ධර්මය අවසන් කිරීම සඳහා විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව දායකත්වයේ පිළිබඳව මතක් කරන්නට ඕන. කොබ්බෑවල ගම්පල කොබ්බෑවල අංක 68 නිවසේ පදිංචිව සිට මීට මාස කිහිපයකට පෙර අභාවයටපත් විහාරස්ථ දායක සභාවේ සභාපතිව සිටි නීතිඥ ටීවී අබේකෝන් මැතිතුමාගේ බිරිඳ වූ සෙනෙහලතා අබේකෝන් මහත්මිය සහ එම දරු මුණුබිරියන් විසින් මේ පින්කම ඉතින් බොහොම වැදගත් එක. මහත්යා නැතුණ දරුවෝ එන්නේ ඉදිරියට. මේවා නැත්තම් කොහොමද ගෙනියන්නේ? ඒ වාගේ කැප වෙලා වැඩ කරපු අයගේ දරුවෝ කවදාවත් මේ වගේ ඈත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දරුවන් මේ අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන්න එතුමාට මේ සෙනෙහලතා අබේකෝන් බිරිඳ ආදී දරු මිනිබිරියන් මේ සියලු දෙනාම එකතු වෙලා දෙවිතාම දැන් සිහියට නගාගෙන තියෙනවා. තමන්ගේ ස්වාමියා, පියතුමා, අක්කා මේ ආදී වශයෙන්. මීට මාස කිහිපයකට පෙර අභාවයට පස් නීතිඥ ටීවී අබේකෝන් මහතා කීපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීම කියලා මේ වෙලාවේ මතක් කරනවා. ටීවී අබේකෝන් මහතා නමින් මිය පරලොව ගිය එතුමාගේ මෑණියන් කොයිම්මැණිකේ මාතාව පියාණන් නීම්බණ්ඩා මහතා සහෝදරයා කේ.බී. අබේකෝන් මහතා ඇතුළු වීගිය ඥාතීන්ද පින් අනුමෝදන් කිරීම. සෙනෙහලතා අබේකෝන් මහත්මිය නමින් මිය පරලොව ගිය ඇයගේ පියාණන් මෑණියන් ඇතුළු මිය පරලොව ගිය ඥාතීන්ද පින් අනුමෝදන් කිරීම. ටීවී අබේකෝන් මහතාගේ සහ මහත්මියගේ දරු මුණුබුරු මිනිබිරියන්ගේ යහපත හා සුවසත ප්‍රාර්ථනා කිරීම. ඒකත් ඉතාම වැදගත් දෙයක්. කෙනෙක් මිය පරලොව ගියන් පස්සේ ආය අපි ගැන බැරිලක් නෑ. මේ ලෝකේ අපි අපේ යුතුයකමක් මේ අපි මේ ඉෂ්ට කරන්නේ. එහෙම නැතුව ඒගොල්ලන් අපිව බලන්නේ ආය. වෙනම ලෝකයක් ගොඩනගා ගන්නවා ඒගොල්ලන්. ඒ ලෝකේ තමයි ඊළඟට ඒගොල්ලන්. ඉතින් ඒ නිසා මේ මුලින් අන්තදාන් කරන්නට යෙදුන ටීවී අබේකෝන් නීතිඥ ටීවී අබේකෝන් මැතිතුමා ප්‍රධාන අරමුණ කරගෙන මේ කරන්නා වූ පින්කම් වලින් අපි පළමුවෙන් එතුමාට පින් අනුමෝදන් කරමු. එතුමා පින් ලබාගත වූ දැනගත් නම් මේ පින් බලෙන් සසර දුක් නැති කිරීමෙන් ලබන අමා මහ නිවන් අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ලෝසතුන් දකින දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා අද මේ ගොදුරු වෙලා ඉන්න වසංගත රෝගීන් සියලුම දෙනා බේරා ගැනීම සඳහා දෙවියන්ගේ දේව කරුණාව දේව බැල්ම ලැබේවා. ආරක්ෂා සම්පත්තිය සලසා දෙත්වා දෙවියෝ පදන්නා බෝධිකින් අමා මහ නිවන් අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අවසාන වශයෙන් අපි දන්නවා සසර දුකයි. සසර දුක් නැති කිරීමෙන් ලබන සදාකාලික සුවය ඇති නිවන ලබන්නට තමයි අපි මේ මහන්සි වෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාට සසර දුක් නැති කිරීමෙන් ලබන අමා මහ නිවන් අවබෝධ කර ගැනීමට මේ කුසලතා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඊළඟට විශේෂයෙන්ම මේ ස්ථානයේ වැඩ කටයුතු කරගෙන මේවා දියුණු කරගෙන බොහොම හොඳ ආගමික ජීවිතයක් ගත කරන අපේ සුමන රතන හාමුදුරන් වහන්සේ ඒ වගේම අනික් පුතුන් සියලුම හාමුදුරන් වහන්සේලා සුදතවන් හාමුදුරුවෝ ඊළඟට පොඩි හාමුදුරන් වහන්සේලා මේ ආදි වශයෙන් මේ භික්ෂුන් වහන්සේලා අපි රැක ගන්නට ඕන. ශාසනයේ විහෙර විහාර ගොඩනැගිලි වලින් නෙමෙයි රැකෙන්නේ භික්ෂුන් වහන්සේලාගෙන්. භික්ෂුන් වහන්සේලා ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කරගත යුතුමයි. ඒ නිසා උන්වහන්සේට විහාරාධිපති විශ්‍රාමරත් ගුරු උපදේශක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති අපේ කොබ්බෑවල සුමරණතනා විධාන ඉස්තවරයන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ඒ ආරක්ෂා සම්පත්තිය සැලසේවා. අවසාන වශයෙන් අපි සියලු දෙනාටම නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා. ආකාශ
රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. නමං පුරපසුරුසේ බොහෝ දවසේ ධර්ම දේශනාව මේ ආකාරයට මේ අවස්ථාවේදී අවසන් වෙනවා. ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු ශ්‍යාමපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ උඩ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති නාරම්භක පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති නම් කියන්නට අවසරයි අතිගරු වර්කාපනේ සෝරතා විධාන නායක මාහිමිපාණන් වහන්සේට මේ අවස්ථාවේදී විහාරස්ථානයක පොය දවස කියලා කියන්නේ ටිකක් කාර්ය බහුල දිනයක්. ඒ කාර්ය බහුල අවස්ථාවේදී අපේ ආරාධනාව පරිදි මෙම අවස්ථාවට වැඩම කොට මේ ධර්ම දේශනාව පැවැත්වීම සම්බන්ධයෙන් විහාරස්ථානයේ වෙනුවෙන් ඒ වගේම දායක දායිකා පින්තුන් වෙනුවෙන් මේ අවස්ථාවේදී උන්වහන්සේට ඉතාමත් ගෞරවයෙන් යුක්තව පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේට ඒ වගේම උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේලාට මව්පියන්ට මේ කුසලානිසංස ධර්මයන් අනුමෝදන් වේවා නිවන් සම්පත් ලබා ගනිත්වා. ධර්ම දේශනාව පැවැත්වූ නායක මාහිමිපාණන් වහන්සේට නිරෝගී සම්පන්නිය ලැබේවා. චිරාත් කාලයක් ශාසනික කාර්යයන් සිද්ධ කරන්නට අපට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කරන්නට උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා සාදුකාර දීලා ආශිර්වාද කරනවා. අද දවසේදී මේ ධර්ම දේශනාව මේ අවුරුද්ද අවසන් වෙනකොට ධර්ම ග්‍රන්ථයක් හැටියට මේ පින්නතුන්ගේ අතට ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කාර්යයන් මේ දිනවල සිදු කරමින් පවතිනවා. ඒ වගේම තමයි මේ ධර්ම දේශනාව ඉදිරි කාලයේදී මේ රටේ ඉන්න එක්කෙනෙකුට හරි එහෙම නැත්නම් වෙන රටක ඉන්න එක්කෙනෙකුට හරි අන්තර්ජාලය තුළින් නරඹන්නට අවස්ථාව තිබෙනවා. මේ සියලු පහසුකම් සමගම ධර්ම දේශනාව ධර්ම ග්‍රන්ථයක් හැටියට විශේෂයෙන්ම නායක හඳුරෝ සිහිපත් කරන 10 වෙනි ගුණානුස්මරණ පුණ්‍ය ක්‍රියාවේදී මේ ධර්ම ග්‍රන්ථය එළි දැක්වීමටත් අපි විශේෂයෙන් අදිස්ථානශීලීව කටයුතු කරනවා කියන එකත් සිහිපත් කරනවා. ඒ වගේම ඉදිරි ධර්ම දේශනා සියල්ලක්ම ඒ විදිහට ධර්ම ග්‍රන්ථයක් වශයෙන් එළි දැක්වීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. අද දවසේදී දායකත්වය ලබාගත් මල්ගස්ත්‍රී අබේකෝන් මහත්මියට, තෙත්තා කුමාරී තෙන්කෝන් මහත්මියට, ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධ වුණු මේ පවුල්වල පින්නතුන් සෑම දිනාට, පෙරවස් සමාදන් වෙච්ච පින්නතුන් සෑම දිනාට පින් අනුමෝදන් වේවා, තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා, නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාට තෙරුවන් සරණයි.